උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ධර්මදානය සිදු කිරීමෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය ගම්පොළ වැලිගල්ල උඩ අලුදෙනිය ග්‍රාමයේ පදිංචිව සිට පරලොව සැපත් සේනක අතුල තේජ පියාණන්ට පින් පැමිණවීම පිණිසත් ගඩලා දෙනියේ පදිංචිව සිට පරලොව සැපත් රාජගුරුගේ පද්මසිරි පියාණන් ඇතුළු පරලොව සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීම පිණිසත් මේ උතුම් ධර්මදානය සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් ඒ සෑම සියලු දෙනාටම අනුමෝදන් වී භවගාමී සසර කෙලවර උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ නොකළ ලක්වාසී ලෝකවාසී සියලුම පින්වතුන්ටද මේ උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං පස්සං භික්ඛවේ සුතෝ ආර්ය ශ්‍රාවකෝ පස්සපි නිබ්බින්දති වේදනාපි නිබ්බින්දති සංඥාපි නිබ්බින්දති සංකාරේසු නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තිස්මින් විමුක්තිස්මි ඥානං හෝති කීනා ජාතියුසිතං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තායාති පජානාතිති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මස්වනාබිලාසී සදහැවර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට විශේෂ මාතෘකාවක් ලබා දී තිබෙනවා. අසුතවන්ත සූත්‍රය ඇසුරින් දේශනාවක්. අසුතවන්ත සූත්‍ර දෙකක් තිබෙනවා. එතෙම්මිට උපුටා දක්වලා තිබෙනවා. මෙහෙම තියෙනවායි කියලා උපුටා දක්වලා තිබෙනවා. අද සූදානම් වෙන්නේ පොත බලානම මේක මොකද්ද කියන්නේ කියලා පැහැදිලි කරන්න. අර පාඩේ තිබෙනවා ප්‍රතිඵලය. නමුත් අපි පාඩේට දෙවනුව යමු. මේවා බුදු සමය තුල පවතින ත්‍රිපිටක තුල පවතින අති සුන්දර අතිශය ගාම්භීර තේරුම් ගත්තොත් නියත වශයෙන්ම සතරෙන් ගොඩ යන්න තියෙන දුකින් මිදෙන්න තියෙන දහම් පෙළවල්. ඒ වටින්නේ ඒකයි. නමුත් මේවා තේරුම් ගන්න විට බුදුවරු වදාළ ගැඹුරු අර්ථ වෙනුවට ඒකට කියනවා ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤාචක්කෝන් කම ගැඹුරු තන් කිරිප්නවන සොයමෙන්ට ඕනේ කියලා. නොගැඹුරු තන් වලින් විවරණය වෙන බව අපි හොඳට දකිනවා. ඇස යවහම අමහරු කල්පනා කරන්නේ අක්ෂි ගෝලය. අනිත්‍යයි කියවම මොක පොළොවට පස්සන එක. රූපේ කියවම ඉස්සරහ තියෙන එක. ඒක දිර්ලා යන එක අනිත්‍යයි. දැසත් රූපේ අනිත්‍යයි කියලා ඕක බලලා නම් කවදාවත් හරියන්නේ නැහැ. ඒකයි නොගැඹුරු තැනට මේ අර්ථය අරන් ආවෙදින් Tamanට පේන මට්ටමින් බලනවා. අනේවා බුදුවරු අදාළ පරිදි බාහිර ලෝකෙ දිහා බලන්නේ නැතුව Taman තුලින් ඒ මොහොතේ පහළ වී නැසන දෙයක් වශයෙන් දක ගන්න පුළුවන් වෙනවා නම් එතකොට තමයි ගැඹුරු තැන් කියලා කියන්නේ. අපි බලමු මේ සූත්‍රයේ මේ ගැඹුරු තැන් ගැන කතා කරන්නේ කොහොමද කියලා. මෙන්න බුදුබණ හමු නොවන සාමාන්‍ය සමාජයේ පුද්ගලයාගේ දැක්ම පිළිබඳව ප්‍රකාශයක් තිබෙනවා. අසුතවා බික්කේ පුතුග්ජනෝ ඉමස්මින් චාතු මහා භූතකස්මින් කායස්මින් නිබ්බින්දෙය්‍ය විරජ්‍යයපි විමුච්ඡයපි තංකිස්ස හේතු දිස්සති බික්කවේ ඉමස්ස චතු මහා භූතකස් කායස්ස ආවයෝපි අපයෝපි අදානම්පි නික්ඛේපනම්පි. මේ බුදුබණ තේරුම් ගත්තේ නැති අල්පස්සුත පුතත්ජන පුද්ගලයාට මේ කයට නමක් තියලා තියෙනවා. චාතුම් මහා භූතික කායෝ. සතර මහා භූතෙන් සකස් වන කය. තමන්ගේ කය කොටස් 32කට බෙදුවට මූලික වශයෙන් සතර මහා භූතයන්ගේ සැකසීමක් කියලා තමයි ධර්මයේ උගන්වන්නේ. භූත කියන්නේ නැත්තම් මහා භූත කියන්නේ ධාතු කියන්නේ මූලික තත්වයන්. ඒ වයේ හට ගැනීම තුළ තමයි අනිත් දේවල් අපට මැවි පෙනෙන්නේ. එතකොට ඒක පිළිබඳව මොකද පෙන්වන්නේ?
කය කෙරෙහි කලකිරෙන්නවලු. ඇලෙන්නේ නැති වෙන්නත් හේතු තියනවලු. මෙදැන්නත් කැමැත්තක් තියනවලු. ඔය සාමාන්‍යයෙන් ඔබට උගන්වන විදිහේ ඔය දිරා යන ආකාරයේ පොළොවට පස් වෙන ආකාරයේ පිළිගුල්නාට සැකිලි ආදී දේවල් කතා කරපුවම ඔතන එන්නම් මේක මගේ මේ දිරා යන දෙයක් මට අයිති දෙයක් නෙවෙයි කියලා එහෙම හිතීමකුත් ඇති වෙනවා මමත් නෙවෙයි කියලා. නමුත් ඇත්තට නම් මම නෙවෙයි කියන්නේ ඒක නෙවෙයි. නමුත් එහෙම හිතනවා. එහෙනම් එයා ඒකෙන් මිදෙන්න කැමැත්තක් තියෙනවා කියලා පෙන්වන්නේ. මන්දයත් හට ගැනීම, ශරීරයේ හට ගැනීම, වැඩිම, පිරිහීම, එහෙම නැත්නම් බිඳී යාම පේනවා. කය අනිත්‍යයක් පේනවා ඔහුට. කය අනිත්‍ය, පංචස්කන්ධය අනිත්‍ය කියලා ගත්ත අයත් ඉන්නවා. ඒ නිසා මේ නෝගත් පොහුදුන්ත මේ නැත්නම් මේ බුදුන් වහන්සේ වදාළ පිළිබඳව අටහාගත්තේ නැති පුද්ගලයා ඉතින් මේ කය පොළොවට පස් වෙනවා අනිත්‍යයි කියලා මේකෙන් මෙදෙන්න කැමැත්තකින් ඉන්නවා. යංචකෝ ඒතම්බික්ක උච්චති චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි තත්‍ර අස්සතවා පුතුග්ජනෝ නාලං නිබ්බින්දතුං නාලං විරජ්‍යතුං නාලං විමුච්ඡතුං. ඔන්න කයට දිහා එහෙම බැලුවට ඊළඟට පෙන්නනවා මහණෙනි සිතයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද, මනසයයි කියනු ලැබේද, ඔක්කොම එක වචනකින් ගන්නෙ. යමෙක් සිතයයිද, යමෙක් මනසයයිද, යමෙක් විඥානයද කියනු ලැබේද, අර අල්පස්සත පුද්ගලයා එහි කලකිරෙන්නට නොසමත්ය. අන්න ඒ නිසා පෘථග්ජන සමාජය තුළ ඇටතැකිලි තියාගෙන මේ ආසාවන් ප්‍රහීන කරන්න හැදුවට මෙන් සිත පිළිබඳව හොයාගත්තේ නැත්නම් ඒක අයිති වෙන්නේ ආයෙත් අත්කලමතාන යෝගීට. ඔය වර්තමානයේත් මහා ජනප්‍රිය දෙයක් නෑ ඇටතැකිලි දිහා බලන් ඉන්න කරසිල් පරිස්සම් කරලා තියෙන එක. අනිත්‍ය වෙනෙහි කරන එක. හැබැයි දැන් මොකද්ද පෙන්වන්නේ? ඔක්කොම කාගේ වැඩද? අසුත පෘථග්ජනයින්ගේ වැඩ. සිත පිළිබඳ හේව බැලුවේ නැතුව කෙලස් යටපත් කරලා වඩලා කෙලස් යටපත් කරන සමාධියකින් ඉඳලා ඉතින් අපවත් වේවා දාලා පරලෝකියා කියන වරුණාම ඊට වඩා එහාට ලෞතුරු දේවල් එහෙම නැත්නම් අපි කතා කරන බුදු සමය පැහැදිලි කරන කාරණා මේ උතුරු මිනිස් දම් පිළිබඳව විරල බවක් තමයි පවතින්නේ. ඒ කුමක් නිසාද? මේ සිත පිළිබඳව පැත්ත පිළිබඳව පැහැදිලීමක් නැති නිසා. තංකිස්ස හේතු. ඇයි මිදෙන්න බැරි සිතට? ඔන්න හොඳට හොයාගන්න ඕන කාරණාව. දීඝරත්තං හේතං භික්කවේ අසුතතෝ පුතුග්ජනස්ස අජ්ජෝසිතං මමායිතං පරාමට්ටං ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තාති. මේවා අද නෙමෙයි අපි කියන්නේ අවුරුදු 15ක් 16ක් 17ක් තිස්සේ. දැන්වත් මේක තේරුම් ගන්න. තංකිස්ස හේතු. ඇයි ඒ කලකිරෙන්න මිදෙන්න බැරි ඔහුට? මේ අසුත පුතග්ජනයා බොහෝ කල්පටන් දීඝරත්තං දිගුකල් බොහෝ කල්පටන් මහත්තම් මොකද කරලා තියෙන්නේ? මේ සිත ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. මේ මගේය, මේ මම මගේය, මේ මගේ වෙමි, මේ මම මගේ වෙමි කියලා මම ගන්නෙ. මම වෙමි කියලා. අහං අස්මින් මම මගේ. මගේ ආත්මය යයි මුලාවෙන් බැස ගන්නා ලද්දේ වෙයි. දැන් කුමක්ද මම කොට අරන් තියෙන්නේ එතකොට?
සිත හෝ සිතට එන දේ. සිත මවකුසින් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම එකක් වශයෙන්ද මම කොට අරන්ති වෙන්නේ. එහෙම නැත්නම් ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං ඒ මොහොතේද පහළ වෙන්නේ. ඇසෙන් පහළ වෙන සිත, කනෙන් පහළ වෙන සිත, ආසෙන් පහළ වෙන සිත, දිවෙන් පහළ වෙන සිත, කයෙන් පහළ වෙන සිත කියලා. මම කියන්නේ කොරවක් කනිරුම් කොලෙන් කොලේට යනවා වගේ, අපි පියවරෙන් පියවර යනවා වගේ මේ සිතින් සිතට යන ගමනක් නේ තියෙන්නේ. නමුත් අපිට පේනවා කිසිම දවසක කෙනෙක් මේ ඔය කියන බුදුන් වහන්සේ වදාළ පරිදි ඕක කියා ගත්තේ නැහැ කියලා. සමහර අය මන්ත්‍ර මතුරන්නේ හොන්රින් කට්ටු කියලා. එහෙම කවුරු හරි ඒතන් මම ඒතු හමස්මින් ඒසෝ මේ අත්තා කියා ගත්තද? වචනෙන් කියලා ගත්තේ නැහැ. නමුත් සිතට එන දේ, ඒ මොහොතේ සිතට එන දේ මතක තියාගන්න. ඒ හොඳට මතක තියාගන්න. එතකොට සිතට එන දේ කියන එකේ තේරුම. දැන් නින්ද ගිහින් ඉන්න විට කය තියෙනවා. නමුත් ආය පිළිමත් දන්නේ නැහැ. ඒ වෙලාවේ හිතේ හීනයක් නේ තියෙන්නේ. නමුත් දැන් අවදි වෙලා ඉන්නකොට ඔබට කය පිළිබඳවත් එන්නේ සිතට ඇහි රූපය, ඇහෙන් හම්බ වෙන රූපය ආශ්‍රයෙන්. බාහිර දේවල් පිළිබඳවත් ගත්තාම සිතට එන දේ. රූපයේද, ශබ්දයේද, ගන්ධයේද, රසයේද, ස්පර්ශයේද, හතුරද, මිතුරද, හොඳද. ඒ තමයි බාහිර දේවල් හඳුනා ගැනීමට සිතට එන දේ. ඒතකොට මේ හිතට එන දේ මම කොට ගන්නවා කියලාද පෙන්වන්නේ. සිතට එන දේ මොකක්ද කියන්නේ? රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, තම රූපය. ඇස නිසා. ඇසත් රූපයත් කිව්වහම ඇස කියන්නේ අක්සිගෝලය, රූපය කියන්නේ ශරීරය කියලා ගන්න නැතුව ඇස කියන්නේ මේ මොහොතේ ප්‍රසාදයේ පිහිටන වේගවත් දෙයක්. එහි පහළ වෙන බාහිර දේ හඳුනා ගන්න පහළ වෙන ප්‍රතිබිම්බේ රූපයයි. ඇස අපි ළඟ රූපේ එළිය කියලා ගන්න එපා. අන්න එතෙන්ද ඒ එන එකේදී එන එක මොකද්ද මම කොට ගැනීම කියලා කියන්නේ. ඔය ඔබ දැන් දැකලා තිබෙනවා නම් ඔය ශනික ඡායාරූප ගැනීම වලදී කාචේ මොහොතක් විවර කරනවා ආලෝකයට. එතකොට ඔබේ සිරුරේ ගැටෙන ආලෝකයේ ඊතුලින් ගමන් කොට තිරය තුළ ප්‍රතිබිම්බයක් හදනවා. ෆොටෝ ගන්නවා කියන්නේ එහෙමනේ. වරු ගණන් තියෙන්නේ නැහනේ. තව එකක් තව පොඩ්ඩකින් විවෘත කළොත් තව එකක් වදිනවා. අන්න එහෙම ශනික ඒ කැමරාව විවර වෙනවා වගේ සිද්ධියක් තමයි මේ ඇහැට කනට නාසයටත් පහළ වෙන මොහොත. මොහොතකින් හටගෙන මොහොතකින් නැසෙන. මමායිතම් පරමත්තං. පරමාර්ථ වශයෙන් නැත්නම් මමත්වෙන් බොහෝ කොට. මමත්වෙන්ම කරන ලද්දේ වේ. ඒ වගේම තවත් වචනයක් තියෙනවා දෘෂ්ටියෙන් පරාමර්ශණය කරන ලද්දේ වේ. දිට්ඨි වශයෙන් අරගෙන තදින් අරගෙන බැඳගත්තේ වෙයි. තස්මා తත්‍ර අස්සුතවා පුතුග්ජනෝ නාලං නිබ්බිදතුං නාලං විරජ්‍යතුං නාලං විමුච්චිතුං. අන්න බණ ටිකක් අහනතුරු මේ ඇහැ තුළ සිදුවෙන සිද්ධිය, කන තුළ සිදුවෙන සිද්ධිය තුළ ආපු මේ හැඟීමයි අසුත්ත පුතග්ජනයා මම මගේ ආත්ම කොට ගත්ත මුලාවෙන් දකින්නවා කියලා කියන්නේ. ඒකෙන් මිදෙන්න ඒ ඇතුළත සිද්ධිය තේරෙන්නේ නැතිතුරු බෑ. දැන් ඉතින් තේරෙනවද කයේ මම කියලා කෙනෙක් නෑ කිව්වට ඒක පුතග්ජනින්ගේ දැක්මක් කියලා. දැන් ඉතින් තේරෙනවද මේ මොහොතේ සිතට එන දෙයින් මම හදාගන්නේ කියලා. මොනවද සිතට එන්නේ? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. අන්න ඒවා සකෙහි ඇලීම ගැටීමෙන් තමයි මම හැදෙන්නේ. එන දේ ලෝකේ හඳුනා ගන්නට දීලා තියෙනවා විවෘත අදහසක්. ඒවා සමග ඇලීම් ගැටීම් ස්වභාවය පෘථග්ජනයින්ගේ දුර්වලකමක්. ඒ නිසා ඇලීමට ගැටීමට කියන නමක් තමයි මේ මම කොට ගන්නවා කියන එක. නැතු වචනෙන් කියලා ගන්නව නෙවෙයි. දැන් මමත්වෙන් ගත්තාම ඊට පස්සේ මොකද වෙන්නේ? මඤ්ඤමානෝකෝ බිකෝ බද්දෝමාරස්ස කියන පදේ ගන්න වෙනවා වෙනස් සූත්‍රයකින්. මමත්වෙන් ගත්තොත් ඒක හටගෙන අවසන් වෙන්න දෙන්නේ නැහැ. තව සැරයක් හට ගන්න පුළුවන් විදිහට සසර හදන්න, සසර උපදින්න හේතු තියන්න, අවිද්‍යාවට බැඳෙන්න හේතු වෙනවා.
ඒක මේ සත්වයා දුකටපත් වෙන්න ඔහු විසින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරපු වරදක්. ඇස කන නාසය දිව කය ගිනි ගැන්වීමක්. එක සූත්‍රවල එහෙම පෙන්නනවානේ. අවුලටපත් කර ගැනීමක්. එක සූත්‍රවල ඒ අර්ථය පෙන්නනවා. මෙන්න මේ හටගන්න දේ අර කැමරාවේ මේ ප්‍රතිබිම්බය හටගත්ත ආලෝකයේ නැවී නිවී යනකොට ඒක වැසී ගියා. ඒ වගේ මොහොතකින් හටගෙන නැසෙන කැමරා කාචයක් වගේ තමයි මේ ඇස කන නාසය දිව කය තුළ ප්‍රසාද පිහිටීම සහ අරමුණු ගැනීම. ඒවට අයිති අගයන් බාහිර වස්තු වල නැහැ. තම තමන්ට අයිති අගයන්. බාහිර වස්තු වල මූල්‍ය වටිනාකමක් තියෙන්න පුළුවනි. නමුත් හොඳයි නරකයි හරි වැරදි ඇලෙන්න ඕන ගැටෙන්න ඕන කියන මේවා ඒකේ නැහැ. ඒවා අපි හදාගන්න අර ඒ මොහොතේ අපි හදාගන්න කෙලෙසෙනවා කියන්නේ අන්න ඒකයි. ඒවා සමග එකතු වීමෙන් ඒ කාරණාවලින් තමයි මඤ්ඤමානය හටගන්නේ. අන්න පෘථග්ජනයාට මේ දේවල් තේරුම් ගත්තේ නැතුව පව් කරමින් පව් කරමින් වලකින්න පුළුවන්, පින් කරන්න පුළුවන්, සිල් සමාදන් වෙන්න පුළුවන්, ඒවෙන් භවගාමීත්වය හදා ගන්න පුළුවන්. හොඳ පැත්තට. නමුත් අසුත පෘථග්ජන භාවය තුල සත්‍ය සතර යනවා නම් පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් දිව්‍ය ලෝකයන්ට හරි බ්‍රහ්ම ලෝකයන්ට හරි එහෙම නැත්නම් අනාගත බුදුන් දකින්නට හරි ඒ යන්නේ අසුත පෘථග්ජන භාවය තුලනේ. පෘථග්ජනයින්ට අයිති බුද්ධාගමක් බවට පත් උනේ ඇයි කියලා හිතා ගන්නකෝ. මේ ආර්ය මාර්ගය විවර නොව බැවින්, විවෘත නොව බැවින්, පැහැදිලි නොව බැවින්, එබැවින් අනුගමනය කළෝ හීන වූ බැවින්. මේකයි අපිට තියෙන ගැටලුව. මෙන්න මේ தත්ත්වයන් යටතේදී දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේක ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හැම කාරණයකදීම වෙන වෙනම පැහැදිලි කරලා තිබෙනවා. අපට ලැබී තිබෙන කාලයට අනුව තමයි අපි එකක් හෝ දෙකක් යම්තාක් පැහැදිලි කරනු ලබන්නේ. මේ නොඇලෙන්නට මිදෙන්න කලකිරෙන්න බැරි ඇයි කියන කාරණාව සහ නොඇලෙන්නට මිදෙන්න කලකිරෙන්න අවශ්‍යයි කියන කාරණාව පිළිබඳව අප තේරුම් ගන්න වෙනවා. අපි බලමු. චරම්බික්කවේ අසුතවා පුතුග්ජනෝ ඉමං චාතුම් මහා භූතිකං කායං අත්තනෝ උපගච්ඡෙය්‍ය. ඔන්න ඊළඟ වචනේ පෙන්නනවා. මේ අසෘත පුතග්ජන පුද්ගලයා කියනවා සතර මහා භූතයන්ගෙන් හටගත්ත කය මම කොට ගත්තත් කමක් නැහැ. අත්නෝපගච්ඡය ගන්න එක හරි හෝ කියලා නෙමෙයි පෙන්වන්නේ අත්නෝප. ඒ කියන්නේ ඊට එහා පැත්ත එක පැහැදිලි කරන්න එක ගන්නෙ. නත්වේව චිත්තං තංකිස්ස හේතු දිස්සතායම් භික්කවේ චාතුම් මහා භූතිකා කායෝ ඒකස්මම්පි වස්සං තිට්ඨම්පි. ඒකට හේතුව පෙන්නනවා. කය නම් ආත්ම වශයෙන් ගත්තට කමක් නැහැ, සිත ගන්න එපා කියලා පෙන්වන්නේ. සිත ආත්ම කොට ගන්න එපා කියලා. දැන් කය ආත්ම කොට ගත්තට කමක් නැහැ කියන්නේ හේතුවකුත් පෙන්නනවා. මේ කය වර්ෂයක්, දෙකක්, 10ක්, 15ක්, 20ක්, 30ක් උපරිම සතම්පි කියලාත් ඇති. වස්ස සතම්පි කියලාත් තියෙනවා. අවුරුදු 100ක් විතර තියෙනවා පේන බැවින්. ඒකයි මම ඔය පෙන්නන්නේ කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියලා වදාරලා තියෙනවා කියලා මම වෙලාවකට කියන්නේ. ඒක එක වසරේ සිට 100ක් වසක් දක්වා තියෙනවා. එතකොට එහෙනම් කයේ තියෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට අසුත පුතග්ජනයට ඒක යම්කිසි සාධාරණයක් තියෙනවා කියලා පෙන්වන්නේ. හරි නෙවෙයි. නමුත් සිත ගැන මොකද්ද පෙන්වන්නේ?
යංචකෝ ඒතම් භික්කවේ චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඤ්ඤාණං ඉතිපි තං රත්ත්‍යාච දිවසස්සච අඤ්ඤංච uppajjanti අඤ්ඤං නිරුද්ධಂತಿ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන. සිතයයි කියනු ලැබේද? මනසයයි කියනු ලැබේද? විඥානයයි කියනු ලැබේද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන රහෙන් කනෙන් නාසෙන් සිත් පහළ වෙන අවස්ථා. මොකද මේ පෙන්වන්නේ? එය තං රත්ත්‍යාච දිවසස්සට රාත්‍රියේත් දවාලෙත් දෙකේම එකක් ඉපදී නැසේ අනිකක්ම උපදී. ඒක රාත්‍රියට එකයි දවල්ට එකයි නෙවෙයි, මතක තියාගන්න. ඒක තවත් මේ අනිත් සූත්‍රයේ සඳහන් වෙන්නේ වනාන්තරයේ ඉන්න වඳුරෙක් එක අත්තක සිට අනිත් අත්තට පනින විට මුල් අත්ත අතහැර අනිත් අත්තට යයිද අල්ලා ගනීද? එසේ සිට ඇස තුළමත් ඇසෙන් කනටත් කනෙන් නාසයටත් මාරු වෙන බැවිනි. මාරු වෙනවා නම් අවුරුදු ජීවිත කාලයම පුරා තියෙන ආත්මයක් තියෙන්න බෑ. නමුත් ඒ මොහොතටත් ආත්ම කොට ගැනීම, අන්න එකයි මේ නිත්‍ය සුඛ ආත්ම කියන පදේ තේරුම. හටගෙන නැසෙන ස්වාභාවික සංසිද්ධිය වර්ධවා ගැනීමෙන් ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම කියන එක බැඳීමට නමක් වචනෙන් ගන්නව නෙවෙයි. අන්න ඒක අනන්ත සංසාරයේ සහ මේ ජීවිතයේ බුදුබණ හමු වෙන තුර කෙනෙක් විසින් කරගන්න මුලාව, වරද. බලමු අපි ඒකට ඊට එහා පැත්තට මොකද්ද තථාගත බුදු පියාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් දීලා තිබෙන්නේ කියලා. ඒකට උදාහරණයකුත් දෙකක් තියෙනවා මම දන්න පරිදි. තත්‍ර භික්ඛවේ සුතව ආර්ය ශවකෝ පටිච්චසමුප්පද්දං ඒව සාදුකං යෝනිසෝ මනසිකරෝති. ඔන්න දැන් ඉතින් ওই පටිච්ච සමුප්පාදේ කියන්නේ ඔය ඇහි සිදුවෙන සිද්ධියයි කියන තීරණයට මම එන්නේ අවුරුදු 15ක් 20කට පෙර. මෙන්න මේ සුතවන්ත අසුතවන්ත සූත්‍රවල මේ සිද්ධිය දැක්ක නිසා. කොහොමද වෙන්නේ දැන්? මොහතකින් නැසෙන සිද්ධියක් ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදු වෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවීමට තමයි පටිච්ච සමුප්පාද කියන නම තියලා තියෙන්නේ. පටිච්ච කියනවා කාරණා කීපයක් එකතු වෙනවට, සං කියන්නේ එකතු වෙනකොට එකතු වීමෙන් හටගන්න. හේතුඵල කියන්නේ හේතු කීපයක් එකතු වීමෙන් හටගන්න. හේතුඵල වශයෙන් දකින්නවා කියලා නේද පෙන්වන්නේ. පටිච්චසමුප්පාදං පස්සති කියලා කියන්නේ. අපි ඒක දැන් පටිච්චසමුප්පාදං පස්සතිට පෙර පෘථග්ජනයා කරපු වැඩේ විවරණය කරගන්න වෙනවා. පෘථග්ජනයාට අර කිව්වට ඇහැ කිව්වත් වගේ ඇසට, කනට, නාසයට, දිවට, කයට මේක හමු වෙනවා. ඔහු මේක හේතුඵල වශයෙන් දකින්නේ නැහැ. ඔහු ඒකට එන දේ කෙරෙහි ඇලීමකින්, මුලාවකින්, ගැටීමකින්, මුලාවකින් අරගෙන ඒකට මමත්වයෙන් ගන්නවා කියනවා. මමත්වයෙන් ගත්තොත් මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස එක උපාදානයේ වී අවසන් වීම නැවති වරදට අහු වෙනවා. ඒක වරදක්, සසරේ වරදකට අහු වෙනවා. අන පෘථග්ජනයාට හේතුඵල වශයෙන් දකින්න බෑ. මේක මේ විදිහට දිගටම මොකද කරන්නේ? සසරට අහු වෙන, සසර හදන මුලාවෙන් දකිනවා. ගැලවෙන්න බැරි, මිදෙන්න බැරි උගුල බවට පත් වෙනවා. සංසාර උගුල, මාර බන්ධනය. දැන් පෘථග්ජන පුද්ගලයා ඔය ඇස තුළ සිදුවෙන සිද්ධිය සම්බන්ධයෙන් ඔය කියන හේතුඵල වශයෙන් දකින්නේ නැහැනේ. නමුත් මෙතන මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ තමයි මම දකින්නේ මේ බුදුන් වහන්සේ අදාළ පරිදි මේ පටිච්ච සමුප්පාදය සිදු වෙන්නේ. දැන් අපිට මේ ඇසට රූපයක් පේන්න අදාළ කාරණා ටික තමයි මේ පටිච්ච වෙනවා කියලා පෙන්වන්නේ.
අපි රාත්‍රියේ නම් ඉන්නේ ඇසක් තියෙනවා ගස් කලනුත් තියෙනවා මම පේන්නේ නැහැ. හේතුව අඳුර. එනිසා අන්න එක හේතුවක් ආලෝකය. අනිත් හේතුව ඉදිරියෙන් තියෙන්න ඕන අදාළ මොනවා හරි රූපයක්. ඒ විතරක් නෙමෙයි ඇස නැත්නම් ලෝකේ රූප තිබුණාට ආලෝකය තිබුණාට පේන්නේ නැහැ. අන්ධින්ට පේන්නේ නැත්තේ ඒකනේ. එහෙනම් ඇසේ ප්‍රසාදයක් තියෙන්න වෙනවා. මේවට පාලියෙන් කියනවා ප්‍රසාදය, ආලෝකය, ගෝචර රූපය. තිබුණත් හරහට තිරයක් එහෙම ඇදලා තිබුණොත් එහෙම රූපක් තියෙනවා, ආලෝකයක් තියෙනවා, අපේ ඇසක් තියෙනවා. නමුත් සම්පස්සේ සිදු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ රූපයෙන් ඇහි ගෑවෙනවා කියන එක නෙමෙයි. ආලෝක කිරණ මගින් ඒ ඉදිරියෙන් තියෙන රූපයේ සෙවණැල්ල ඇස තුළ පහළ වෙන්න වෙනවා. එතකොට ඒ ඉදිරියෙන් තියෙන රූපය පිළිබඳව අපි එකතු කරගත්ත හඳුනා ගැනීම අම්මද තාත්තද ගස නම් මොන ගසද ඒ වගේ මේකේ බෙහෙත් නම් ඒකේ ගුණාගුණ මොකක්ද හතුරා නම් ඔහු සමග තියෙන අමනාපය මොකක්ද චක්කු සම්පස්සේ නිසා මතක් කරලා දෙනවා මානසිකාරයේ අදාළ කරුණු ටික. ඒ අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාත් හට ගන්නවා. මෙන්න මේ ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ නිසා හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා චක්කු විඥානය තුල පටිච්ච සමුප්පාදයයි. මම කිව්වේ අර ඔබේ පින්තූරයක් ගන්නකොට කැමරාව වහා තිබලා එකපාර විවෘත කරලා වහනවා. විවෘත කරපු ෂණයෙන් ඔබේ පින්තූරය වැටෙනවා. අන්න ඒ වගේ ඇහැත් අන්න ඒ වගේ ක්‍රියාත්මක වෙන්නේ. මොහොතින් අරමුණ ගන්න පුළුවන් විදිහට. දැන් ඒක වහාම මේ කැමරාව වැසෙනකොට දර්ශනය ඉවත් වෙලා යනවා. අව හටගත්ත ගමන්ම මේක නැසෙන්න තමයි දීලා තියෙන ඉඩ කඩ. එතකොට දැන් මේක හේතුඵල වශයෙන් දකින්නවා කියන්නේ මොකද්ද? ඉදිරියෙන් තිබෙන ගෝචර රූපයේද මම ආලෝකයේද මම ප්‍රසාදයේද මම චක්කු සම්පස්සේද මම සැපසෝ දුක්ඛ උපේක්ෂා වේදනාවද මම වෙන වශයෙන් බැලුවොත් එහෙම මේ එකක්වත් එකතු නොවුනොත් මේක හටගන්නේ නැහැ. දැන් ඇස තුළ මේ සිදුවන හේතු ඵලය තමයි චක්කු විඥාණයෙන් නැත්නම් ඇස පිළිබඳ හඳුනන රූපයෙන් හඳුනාගන්නේ. දැන් ඒ එකකවත් මම නැහැ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරගන්න දෙයක් තමයි මඤ්ඤමානය. මම හදා ගන්නවා. ඒක තමයි ඒක තවත් වචනකින් ගන්නවා නම් මේතන මේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනා ගැනීමට පහළ වෙන ටිකට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. සලආයතන වර්ගයෙන් ගත්තොත් ඒක ආයතනයක් තුළ ස්කන්ධක වර්ගයෙන් ගත්තොත් ඇහි පහළ වෙන ස්කන්ධ පංචකයක් වශයෙන්. දැන් මොකද කරන්නේ? ඒකට එන දේ තුල අමුතුවෙන් හදාගන්න මේ මතයට තමයි දිට්ඨි කියන්නේ. සක්කාය හටගන්නවා දිට්ඨි අපේ වැඩක්. සක්කාය සංයෝජනය කියන්නේ සක්කාය දිට්ඨි සංයෝජනය කියලා කියන්නේ. දිට්ඨි කියන්නේ අර මමත්වෙන් ගැනීමට. මමත්වෙන් ගත්තොත් මේ හටගත්තක නැසෙන එක වෙනම කරුණක්. නමුත් අල්ලගත්ත මුලාවට අවිද්‍යාව කියනවා. ඒ නිසා සසරට බැඳෙනවා සහ චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු වෙනවා. එතකොට මේ ඇහැට රූපේ හම්බ වෙච්ච නිසාද හේතුවක් ඉතුරු වෙන්නේ? නැහැ. ඒ හමුවීමේදී සිදු වෙන සිද්ධිය තුළ ඒතන් මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා කියන අදහසට ආනා ඇලීමෙන් ගැටීමෙන් මුලා වූ නිසා තමයි බැඳෙන්නේ. මෙන්න මෙහෙම මේක බලන එකම විදර්ශනා කියලා කියනවා. දැන් බලන්න අපි එකක් කියලා තව කල් තියෙනවා නම් ගනිමු. මොකද මේ දරවල් 6ටම කතා කරන්න අපිට හම් වෙන්නේ නැහැ. එකකින් හිතන්න වෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඇසේ නම් ඇසේ ප්‍රසාදයට හම් වෙන්නේ ගෝචර රූපේ. කනේ නම් කනේ ප්‍රසාදයට හම් වෙන්නේ ශබ්ද රූපේ. කන කියන්නේ අක්සි ගෝලය නෙමෙයි ඇසේ ප්‍රසාදයට. ඇස කියන්නේ කන කියන්නේ කම්පෙත්තට නෙමෙයි කනේ අරමුණු ගන්න පුළුවන් හැකියාවට සෝත ප්‍රසාදයට.
එතකොට බාහිර තියෙන ශබ්දයක් ඇදීම බැඳුනහම හරි ශබ්ද රූපය කියන්නේ. එතනත් අර ගෝචර රූපය උදව් වෙන්නේ සමහර විට ඇසේ නම් ආලෝකයේ කනේ නම් වාතේ. දැන් සෝත සම්පස්සේ සෝත විඥාණය සැප දුක් උපේක්ෂා වේදනා අර වගේමයි. එතකොට බුදුදහමේ මේ හේතුඵල කතා කරන්නේ ඇහැ තුල කන තුල නාසය තුල. తත්‍ර භික්ඛවේ සුතෝ ආර්ය ශාවකෝ පටිච්චසමුපාදං ඒව සාදුකම් මනසික යෝනිසෝ මනසිකරෝති. ඒක ඒ මොහොතේ හටගත්ත හේතුන්ගේ ඵලයක් වශයෙන් නුවණින් දකිනවා. අපි අතීතයෙන් ආපු එකකට එකතු වෙලා මේක අල්ලාගත්තේ නැත්නම් මෙසේ මේ ඇති කල්හි මේ හටගනී. අස්මින් සති ඉදං හෝති. ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකේ මානසිකාරයේ චක්කු සංකස්සේ ඇති කල්හි මේ චක්කු විඥානේ හටගනී. ඒ වගේම ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. හටගත්තා ඒ අර ඇහැ වහනකොට නැත්තම් සිතුවිලි ඉවත් වෙනකොට ඒක නැසෙනවා. එතකොට මෙතන තව ටිකක් හොයා ගන්න වෙනවා. මේ ඇතිකල්ලි මේ වේ කියන එකේ තේරුම දැන් අර තණ්හා උපාදාන භව ලෝභය හටගන්නේ ඒවත් චිත්තාභ්‍යන්තරයේ තබා ඇතිකල්ලි හටගනී. බාහිර කාරණා ප්‍රත්‍ය විතරයි Tamanගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන ලෝභය දේශෙම හටගන්නවා. ඒකයි මේ ඇතිකල්ලි මේ හටගන්නේ. මේ හේතු හටගන්න එක නෙමෙයි ඔය කතා කරන්නේ. තණ්හාව හටගනී. මේ හේතු ඇතිකල්ලි Tamanගේ චිත්තාභ්‍යන්තරයේ හදාගත්තා වූ කාරණේ මෙතෙන්ට එනවා. හොඳයි බුදුරජාණන් වහන්සේට චිත්තාභ්‍යන්තරයෙන් දෙකක් නෑ. දැන් මේ හේතු හම්බ වෙනවා දැන්. මේ ඇතිකල්හි මේ වෙනවා වේද? තණ්හාව හටගනීද? ලෝභය දේශම හටගනීද? ඒව හටගත්තේ ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ සබ දුක්ඛ විස්සා වේදනා නිසාද? Taman හදාගත්ත පස්ස කියලා කතා කරන්නව අතීතේ නිසා. එයා තමයි මෙතෙන්ට ඇවිදින් මෙයා පාලනය කරන බවට පත් වෙලා අපිට වද දෙන කෙනා බවට සසර බඳින කෙනා බවට පත් වෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතු එකතු වී ඇලීමෙන් ගැටීමෙන් ඒක නැති වෙනකොට හේතු තබා අවසන් වීම අනුලෝම පටිච්ච සමුප්පාදය. එහෙම දකිනවා නම් පටිච්ච සමුප්පාදය දකිනවා. නමුත් නිරෝධය දකින්නේ නැහැ එහෙම වෙලක්වත්. හොඳයි. අපි මේ ආපු කාරණයට ඇලුනේ නැත්නම් අතීතෙන් ගත්තේ නැත්නම් දැන් මොකද වෙන්නේ? අනාගතයට තබා අවසන් කිරීම නිරෝධය කියන්නේ. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය. අනාගතයට නොතබා අවසන් කිරීම නේද නිරෝධය දකින්නවා කියන්නේ. නිරවශේෂ නිරෝධය. අනාගතයට තැබෙන්නේ එකතු වුණොත් මමත්වෙන් ගත්තොත් මඤ්ඤමානෙන්. අනාගතයට නොතියන්න නම් අමඤ්ඤමානය මමත්වෙන් නොගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ ආපු එකට එකතු නොවි ඉන්න වෙනවා. ආපු එකට එකතු වෙනවට කියනවා uppannam kama vitakkam අදිවාසේති නප්පජහති කියලා. uppannam ව්‍යාපාදෝ විතක්කම් ඒ ඕන එකක් වෙහි හට ගන්න කාරණා නිසා විතර්කයට එකතු වෙනවට පිළිකිනවා අදිවාසේති පිළිගන්නවා කියලා. එකතු වෙන්නේ නැතුවට කියනවා නාදිවාසේති. අර එකතු වීම අපහාන සංඥා, එකතු නොවීම පහාන සංඥා. අරමුණ හඳුනාගත්තට ඇත්තටින් එන්නා වූ විතර්කයට එකතු නොවීම මේ කතා කරන්නේ. නැත්නම් ලෝකේ හඳුනා ගන්න නැතුව එකතු වෙන්න එපා කියලා නෙවෙයි පෙන්නන්නේ. පැරණි මල අතීතයේ මෙතෙන්ට ඇවිදින් අපව කුළු ගන්නනවා, අපි අවුස්සනවා. එයාට එකතු නොවෙන්න. එයාට එකතු නොනොත් එයා අතහැරෙනකොට මේ අනාගත මේ ඵල මෙතනම අනාගත ඵලයක් ඉතුරු නොකර නිරෝධ වීම තමයි නිරවශේෂ නිරෝධය. බලමු තව ටිකක් මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඉතිමස්මින් සකි ඉදං හෝති ඉමස්සුපාදා ඉදං uppajjati ඉමස්මින් අස ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අන්න මේ අතීත කාරණාව හටගෙන ඇලීමෙන් නැත්නම් අනාගත ඵල උපදින්න හේතු හට ගන්නවා. නමුත් අතීතයේ නිරුද්ධ කළොත් අනාගත ඵල නිරුද්ධ වෙනවා. දැන් මේ පෙන්වන්නේ අවශේෂ නිරෝධයයි නිරවශේෂ නිරෝධයයි. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අපි හදන්නේ නැත්නම් මේ මොහොතේ එකතු වෙන්නේ නැත්නම් එහෙනම් මෙයාට
අවසන් වෙන්න සිද්ධ වෙනවා. දැන් තියෙනවා මෙතන ලස්සන වචන ටික. සුඛ වේදනීයම් භික්කවේ පස්සං පටිච්චං උප්පජ්ජති සුඛා වේදනා. තස්සේව සුඛං වේදනස්ස පස්සස්ස නිරෝධාය යං තජ්ජං වේදිතං සුඛ වේදනීයං පස්සං පටිච්ච උප්පන්නං සුඛා වේදනා තං නිරුද්ධಂತಿ. අනේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. අන්න එතකොට මේ මොහොතේ ඔය පෙන්වන්නේ ඇසේ හරි කනේ හරි නාසයේ හරි ඕන එකක් ගන්න මම විස්තර කරන්නේ සාමාන්‍යයෙන් වෙලාවෙ හැටියට එකයිනේ. මනාකොට නුවණින් මෙනෙහි කරයි අර නිරුද්ධති කියන කාරණාව. නුවණින් මෙනෙහි කිරීමට කොහොමද එන්නේ? මහණෙනි සුඛ වේදනාවට ප්‍රත්‍යක්ෂ වූ ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. මොකක්ද කියන්නේ? සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. මේ බාහිර කාරණාවල එකතු වීමද ස්පර්ශය කියනවා ඇත්තේ සුඛ වේදනාවට ප්‍රත්‍ය වෙන්නා වූ ස්පර්ශය තමන් හදාගත්ත සැපයි කියලා ගත්ත අතීතයේද. දුක් වේදනාවට වූ ස්පර්ශය කියන්නේ ඉස්සරහ පුද්ගලයාද තමන්ගේ අර හදාගත්ත අවිරුද්ධවාදියා කියන එක හිතට එන එකද. එනිසා ස්පර්ශ කියන වචනෙන් කියන්නේ කාරණා එකතු වීම කියන එක නෙමෙයි තමන් හදාගත්ත පරණ වේදනාවක් එතෙන්ට එනවා කියන එක. ඒක තමයි විඳින්නේ. සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශයේ නිරෝධයෙන් ඊට අනුරූප යම් වේදනාවක් වෙනං ඒ සුඛ වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශය නිසා උපන් සුඛ වේදනාව නිරුද්ධ වේ. ඒ සංසිඳේ. සුඛ වේදනාවට එකතු වුණොත් ආපහු අනාගතයට සැප විඳින්න ඕනකම තබනවා. එතකොට හේතුඵල නිරෝධය නෙමෙයි හේතුඵල. එතකොට අනුලෝමයට අහු වෙනවා. නමුත් පස්ස නිරෝධය කියන්නේ මේ S2 පියාගන්න මුහුණ දෙන්න කියන එක නෙමෙයි. අන්න අර අතීතයෙන් එන කොටසට එකතු නොවෙනවා නම් අතීතං නානුසෝචන්ති කියලා කියන්නේ අතීතය ගැන හිතා දුක් වෙන්නේ නැහැ කියලා. යදති නම් බහිනන්තං කියන්නේ යමක් අතීත නම් ප්‍රහිනෝදයක් කියලා. අපි හැම විටම මේ ගැටෙනකොට අතීතයෙන් ගන්නවා. ඒකට තමයි පස්සපච්චා වේදනා කියන්නේ. ඒක ගන්න නැතුව ඉන්න. ඒකට එකතු නොවෙන්න සිහිය දියුණු කරන එක තමයි පස්ස නිරෝධෝ කියන්නේ. දැන් නිරුද්ධති කියන එකේ තේරුම අනාගත ඵලයකට හේතු නොතබා අවසන් වෙනවා කියන එක. එතකොට ඇස තුළ මොකද කරන්නේ? පටිච්චසමුප්පාදේ නිරෝධය සිද්ධ වෙනවා. කන තුලත් එහෙමයි. අරමුණ තුල ඇසේ කනේ නාසයේ මේ මොහොතේ පහළ වෙන අරමුණ තුල අපට පෘථග්ජන පුද්ගලයාට පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව ඒ හේතුඵල. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා ඒ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. පස්ස පච්චා වේදනා පස්ස නිරෝධා වේද. අන්න පස්ස පච්චා වේදනා පෘථග්ජනයාගේ ක්‍රියාකලාපය. ආර්ය පුද්ගලයා සතිමත් වෙලා මේ අතීතයට එකතු වෙලා අනාගතේ හදලා නම් සසරෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. අතීතේ අපි හදාගත්ත මෝඩකමක්. එයාට ආවනම් යන්න කියන්න. එකතු නොවීමෙන්. අන්න එහෙම මෙතන මේ සසර හදන තැන සහ කඩන තැන එකක්. සසර හැදෙන්නේ ගන්න ආකාරයෙන්. කැඩෙන්නේ Taman ගන්න ආකාරයෙන්. අතක තියාගන්න. සසර හැදෙන්නේ පෘථග්ජන පුද්ගලයාට එන එකට එකතු වීමෙන් අර මගේ ආත්මකට ගැනීමෙන් අනාගත ඵල උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. අන්න සසර හැදෙනවා. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒ හේතු ඵල. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය නෙවෙයි. නමුත් එතනම ඒ එන එකට එකතු නොවනොත් එයාට අනාගතයක් හදන්න බැරුව නැති වෙනවා. දැන් ඔබ දකින්නවද මෙතන මේ එකතු වීමයි බුදුරජාණන් වහන්සේ නිත්සුඛාත්ම කියලා මම මගේ ආත්ම කොට ගැනීමයි නිත්සුඛාත්ම වශයෙන් වදාළේ. එකතු නොවීමෙන් සිදුවෙන දේ අනිත්‍ය කියන්නේ කියලා. එතකොට අර මොකද මේ හේතුඵල වශයෙන් දක්වම මේ එකකවත් මම නැත්නම් ඒ හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙන්න බෑ. නමුත් මමත්වෙන් ගැනීම තුළනේ හේතු ඉතුරු වෙන්නේ. ගන්නෙ නැත්නම් ඒ හේතු නිරෝධ වෙනව නේද?
අන්න එහෙමයි බුදු සමයේ පටිච්චසමුප්පාදයේ නිරෝධය දකිනවා කියලා කියන්නේ. එතකොට පටිච්චසමුප්පාදය කියන්නේ පොතේ තියෙන පෙළක් වුණාට ඒක ඇසේ සිදුවෙන ක්‍රියාදාමය. මොහොතක් තුළ ඇස තුළ සිදුවෙන ක්‍රියාදාමය. මොහොතක් තුළ වර්තමාන මොහොතේ කන තුළ නාසය තුළ අරමුණක් හමු වෙන විට සිදුවෙන ක්‍රියාදාමය. දැන් ඉතින් මෙතනද අපේ පටිච්චසමුප්පාදය තියෙන්නේ. අංග 12ක් තියෙනවා. සිංහල තේරුමක් දීලා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඉස්සර ජීවිතේ තුලින් විග්‍රහ කරනවා. මෞකසක වැසගත් එක විඥානය කියලා නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන බව මේ ජීවිතය තුල පෙන්නනවා. ජාති ඊළඟ ජීවිතේ පෙන්නලා ජරා මරණ පෙන්නනවා. මං හිතන්නේ ඒක බමුණන්ගේ පටිච්චසමුප්පාදේ බුදුහාමුදුරන්ගේ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ පටිච්චසමුප්පාදේ ඇතුළ ශණයෙන් සිදුවෙන දෙයක් දකින්න බැරුව අපි බමුණන්ගේ පටිච්චසමුප්පාදේ අරගෙන ඒක බුදුහාමුදුරුවෝට පටවලා තියෙනවා. මේ කල්පෙ නෙමේ අනාගත බුදුන් පහළ වෙනවා. ඒ කල්පෙවත් ওই පටිච්චසමුපාදයෙන් මිදෙන්න බෑ. මොකද එහෙම එකක්. ඒක පටිච්චසමුපාදයක් නෙමෙයිනේ. දැන් මේ පෙන්වන්නේ මේ සිතට එන දෙයින් මිදෙන්න බැරි පෘථග්ජනයට කියන මේ සිතට කියන්නේ ඇහි කනේ නාසයේ පහළ වෙන සිතට කියන අර්ථයෙන් මේ මොහොතේ. එහෙනම් ඒ තුල සිදුවෙන දෙයක් නෙමේක. මෙන්න මේක තමයි මේ සියුම් දහමක් කියලා කියන්නේ මේක. මොහොතකින් වර්ධින මොහොතකින් නිවැරදි කරගහ හැකි. මොහොතකින් වර්ධන එක පමාමාවත මොහොතකින් නිවැරදි කරගන්න එක සතිමත් මාවත. මොහොතකින් වරද්දා ගන්න එක පෘථග්ජන මාවත මොහොතෙන් නිවැරදි කරගන්න එක ආර්ය මාවත. එකම තැනනේ මේ පවතින්නේ. සා උපසමති දුක්ඛ වේදනියම් බික්වේ පස්සං සම්පටිච්ඡං උප්පජ්ජ දුක්ඛ වේදනා තස්සේව දුක්ඛ වේදනී අස්ස නිරෝධා තං තජ්ජං වේදනං වේදිතං දුක්ඛ වේදනං පස්සං පටිච්ඡං උප්පන්නං දුක්ඛ වේදනා අසානිරුජ්ජති. සැප වේදනාවටත් දුක් වේදනාවටත් උපේක්ෂා වේදනාවටත් සිදුවෙන ඉරණ මේ කියන්නේ. අපි ඒකත් සිංහලෙන් ආරම්භ බලමු තව එකක්. ස්පර්ශය නිසා උපන්න වූ සුඛ වේදනාව නිරුද්ධ වේ සංසිඳේ. මානෙනි දුක් වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදී. දුක් වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශයේම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් දුක් වේදනාවට ප්‍රත්‍ය වූ ස්පර්ශය නිසා උපන් දුක් වේදනාව නිරුද්ධ වේ. ඒ සංසිඳුනේ වේ. සංසිඳෙන්නේ එකතු වීමෙන්ද එකතු නොවීමෙන්ද? එකතු වීමෙන් සංසිඳෙන්නේ පැවැත්වෙනවා. ඒක හේතුඵල ධර්මයේ නොදැනීම. හේතුඵල සම්දැක්කම බාහිර මේ එකකවත් මම නැහැ. Taman හදාගත්ත එකක් තමයි මෙතෙන්ට ඇවිදින් මේ අවුල කරන්නේ. එහෙනම් ඒකට සැප දුක් උපේක්ෂා වශයෙන් නොගැනීමෙන් නිරුද්ධ වෙනවා. සංසිඳෙනවා. උපේක්ෂා සම්බන්ධිනුත් මේක තියෙන්න පුළුවන්. සංසිඳී. දැන් එක අවස්ථාවක නෙමෙයි සැප වේදනාවේදී ඒට එකතු නොවීමෙන් දුක් වේදනාවේදී ඒ මමත්වෙන් නොගැනීමෙන් උපේක්ෂා වේදනාවත් පෘථග්ජනයට මමත්වෙන් ගැනීමක් වෙනවා ඒ නොගැනීමෙන් ගැනීමෙන් හේතු ඉතුරු වේ නොගැනීමෙන් සංසිඳේ සංසිඳවන උපසමය දැන් ඔබට මේ ඇහැට කනට නාසයට මේ අවස්ථාව ආපුවම ඔබට සංසිඳවන්නද හිතෙන්නේ ඔබ දැවෙනවද තැවෙනවද අනතුරු ඔබට මරාණ මැරෙන්න මොනවා හරි කරන්න ප්‍රතික්‍රියාවක් දක්වන්න හිතන වැරුණාම සංසිඳවන්න තේරෙනවද? ඒ කුමක් නිසාද? බොහෝ කල් පුරුදු කරගත්ත පැත්ත නිසා. මේ මොහොතට බුදුන් වහන්සේ වදාළ මේ සංසිඳුවීමේ ක්‍රියාමාර්ගයට යන්න පෘථග්ජනයට බෑ. ඔහු ඒ බොහොම බලවත් කරගෙන එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඔහු මේ උපදින අවස්ථාවේදී ඇහි කනේ නාසයේ උදව්වෙන් උපදින මේ විතර්කයේදී එකතු වෙමින් පිළි අරගෙන නොසංසිඳු වීම කරනවා. බුදුන් වහන්සේ පිළිබඳව අතර පැහැදිලි කරන්නේ අදිවාසීතු ඔහු එක බාර ගන්නවා. නප්පජහති බැහැර කරන්නේ. වීරියෙන් සංසිඳවන්න කල්පනා කරන්නේ විනෝදේති. අවසන් කරන්න කල්පනා කරන්නේ න බ්‍යන්ති කරෝති. චිත්ත අභ්‍යන්තරයට බැසගත්තොත් යලි උපදිනවා. ඒ නිසා චිත්ත අභ්‍යන්තරයට බැස ගන්න නැති පරිදි අවසන් කරන්න මහන්සි කරන්නේ නැහැ. න අනභවං ගමේති. අන්න හේතුඵල වශයෙන් නොදැනීමේ පෘථග්ජනයාගේ ක්‍රියාවලිය මේ අපහාන සංඥා තුළ පෙන්වලා තිබෙනවා. දැන්
බුදුන් වහන්සේ පෙන්වනවා පහන සංඥා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොත් යන බවං ගමෙති යන්න එකතු වෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ හේතු එකතු වෙන්නේ නැහැ. බාහිර කාරණාවට අතීත හේතු ඇවිදින් අපි ඒක තුල මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැහැ. දැන් කැඩුනා නේද සේරම ටික. තනි වුණා එක එක්කෙනා. එකතු කළේ නැහැ. දැන් අර අතීතයට එකතු නොවෙනවට කියනවා පස්ස නිරෝධා කියලා. එතකොට උපන්න අකුසල් වලට මොකද වෙන්නේ? දුරු වෙන්න සිද්ධ වෙනවා. කෙලස් නැසීමක් නෙමෙයි මේක සිද්ධ වෙන්න ඕනේ. කෙලස් කියන්නේ බණ තේරෙන ඉස්සලා හදාගත්ත දෙයක්. එයා තමයි මෙතෙන්ට ඇවිදින් අවුල් කරන්න උගන්වන්නේ අපට. එයා මේ අවුල හදන්න බව තේරුම් ගත්තාම එයාට යන්න කිව්වහම එයා අර චිත්තේ හටගෙන නැසෙන්න ආ වූ න්යාමයට යටත් වෙලා නැසී යනවා. බලන්න අපි එකක් තුල මේක පැහැදිලි කරන්නේ. තවත් ටික වෙලාවයි තියෙන්නේ. තව උදාහරණයක් දෙනවා ඒක කතා කරමු. සීතාපි බික්කවේ දින්නම් කට්ටකානං සංගට්ඨ සමෝදානං උස්මා ජායති තේජෝ දායති අබිනිබ්බන්තති තේසං ඒව දින්නම් කට්ටකානං නානා භවා විනික්ඛේපෝ යා තජ්ජා උස්මා සා නිරුජ්ජති සා උපසම්මති. ඔන්න උදාහරණය. මේ දර එකතු වෙලා ගින්දර හැදෙන හැටි පද පැහැදිලි කරලා තියෙන්නේ. බලමු. යම්සේ දඬු දෙකක් එකට ගැටුණු කල ගැටුම හා එක්වීමෙන් උණුසුම උපදී. උණුසුම හටගනී. ඒ මොකක් නිසාද? දඬු දෙක එකට ගැටුණු නිසා. අර තමයි අර හේතු නිසා ඵල කියලා පෙන්නන එක. මේ දඬු දෙක වගේ තමයි ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මනසකාරයේ චක්කු සම්පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා අර සම්පස්ස කියන වචනෙන් පෙන්නන්නේ අතීතෙන් එන එක. අපි මේ හේතු එකතු කරලා ඵලයක් හදලා සතර හදනවා. ඒකට ඇලිලා සතර හදනවා. මොකද ඊළඟට පෙන්නන්නේ? ඒ දඬු දෙකම වෙන්වීමෙන් බැහැරලීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් ඒ නිරුද්ධ වේ. දැන් ওই උණුසුමට පැහැදිලි කරන්නේ එතන හට ගන්න ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා අය තමයි උණුසුම. අපි උණුසුම් වෙනවා කියලා කියන්නේ. ඔය දෙන්නෙක් අතර ප්‍රශ්නයක් දුර දිග ගියාම උණුසුම් වෙනවා හොඳටම. ඒ අර තමන්ගේ චිත්තාභ්‍යන්තරේ ලෝභ හේතු ඇවිදින් මේවත් එක්කලා එකතු වෙලා නිසා. හොඳයි එකතු නොවුනොත් උණුසුම නිවෙනවනේ. අන්න එතකොට මේ ඒ මොහොතේ ලෝභ දේශ මොහයන් සංසිඳීම කියන කාරණාව තමයි අපිට මේකේ වටහා ගන්න තියෙන්නේ. ඒ සංසිඳේ මහණේ එසයින්ම සුඛ වේදනාවට පත් වූ ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛ වේදනාවට පත් වූ ස්පර්ශේ නිරෝධයෙන් ඒට අනුරූප වේදනාවක් වේ නම් සුඛ වේදනාවට පත් වූ ස්පර්ශය නිසා උපන් සුඛ වේදනාව නිරුද්ධ වේ. දුක් වේදනාවත් එහෙමයි. උපේක්ෂා වේදනා සංසිඳේ. එතකොට උපදී සංසිඳේ. උපදී කියන පදේ මොකද්ද පෙන්වන්නේ? එතනින් ඉවරයි කියන්නේ ඉපදුනොත් හේතු ඉතුරු වේ. උපදී නැත්තම් එහා පැත්තට අනාගත ඵලයක් සඳහා හේතු තැබීමෙන් නිරෝධය සිදු නොවේ. පටිච්චසම්පාදේ නිරෝධය සිදු නොවේ. ඒක තමයි සාමාන්‍ය පුද්ගලයා ගාව සිදු වෙන්නේ. මේ මොහොතේ අතීතයක් අරගෙන වර්තමානයේ විඳලා අනාගතයටත් තියෙනවා. මේ හේතුඵල ධර්මතාවය. නමුත් නිරෝධය දැකීම කියන එකේ තේරුම අනාගතයක් නොතියන්ට වෙනවා. නොතියන්ට නම් වර්තමානයේ විඳින්න නැති වෙන්න වෙනවා. විඳින්න නැති වෙන්න නම් අතීතයට එකතු නොවෙන්න වෙනවා. මෙන්න මෙහෙම මේ මොහොතක් තුල අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තැබීම කියන එක අවුරුදු 3ක් තුල සිදුවෙන එකක් නෙමෙයි. අසරු ගසන සැනකින් සිදුවෙන දෙයක්. ඇස තුල පහළ වෙන අරමුණ තුල සිදුවෙන දෙයක්. දැන් එතකොට අපි සංසාරේ පුරුදු කලේ අතීතයෙන් අරන් වර්තමානයේ ඉඳලා ඉදිරියට තියන්න අපි සතර හදන්න දන්නවා. පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සතර හදන්න දන්නවා. උපාදාන කියන කාරණා තුල. ඒ පැවැත්මේ වහලෙක් වශයෙන් තමයි අපි මේ සසර හදාගෙන ඉස්සරහට යන්නේ. බුදුවර ලෝකෙට පහළ වෙලා මෙතන සසර හදන තැන වෙනකොට සසර කඩන තැන බවට පත් කරන්න. අර අතීතයේ ඔස්සේ වර්තමානයේ හරහා අනාගතය හදන එක ප්‍රමාදයේ වශයෙන්ොත්
අනාගත ඵලයක් හදන්න නැති වෙන්න අවසන් කරන එක අප්‍රමාදයේ වශයෙන් උත් නිරෝධයේ වශයෙන් උත් මේ කාරණාව මොහොතක් පාසා බලමින් වාසය කිරීම අනුපස්සී විහෙරති වශයෙන් උත් තථාගතයන් වහන්සේ දැන් මේක බලන්න ඇහි පමණයි මම පැහැදිලි කළේ කනේ නාසයේ දිවේ කයේ ඔන්න සුතවන්ත භාවය සහ අසුතවන්ත භාවය එවං පස්ස භික්කවේ සුතවා ආර්ය ශ්‍රාවකෝ පස්සෝපි නිබ්බින්දති වේදනාපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසු නිබ්බින්දති විඥානස්මින් නිබ්බින්දති මෙසේ දකින්නා භික්ෂුව හෝ භික්ෂුණිය හෝ උපාසක උපාසිකා අන්න එකයි වට ભેදයක් නැහැ කියලා මම කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ. ඔය සමහර අයට ඔය ભેද තියාගෙන සමහර අයට තහනම්වත් දාන්න හදන්නේ. අපට විතරයි මේක අයිති කියලා පිරිමින්ට විතරයි මේක අයිති. කාන්තාවන්ට මේක අයිති නෑ කියලා හැම. ඒකයි මම කියන්නේ වට පරණ හනමිටි නොගන්නකමට කියන කතා කියලා. මේ අනුගමනීය ප්‍රතිපදාවට වැටුණොත් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිද්දෙක් ඔහුට අදාළ මේ ප්‍රතිඵලයේ වළක්වන්නට ඔබට නෙමේ තථාගත බුදු පියාණන් වහන්සේටවත් බැරි බව වීරයවන්තයෝ තේරුම් ගනිත්වා. ඒ සඳහා වීරයක් ඇත උපන් වීරවරු වීරවරියන් ඉන්න පුළුවන් රටේ. තේරුම් ගනිත්වා. නමුත් වචනයක් මම කියන්න කැමතියි. මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ස්පර්ශයේ කලකිරෙයි. එතකොට ස්පර්ශයේ කලකිරෙනවා කියන්නේ මොකද්ද? අර අතීතයෙන් එන එකට ඇලුම් කරන්නේ නැහැ. ස්පර්ශය කියන්නේ එතකොට ඒ ස්පර්ශය නිවිදිනවා කියලා තියෙන්නේ. ස්පර්ශයේ කලකිරේ වේදනාවේ කලකිරේ. ස්පර්ශය තමයි රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය කියලා ගන්නෙ. විඳීමෙහි කලකිරෙනවා කියන්නේ අප්‍රිය කරනවා කියන එක ඇලෙන්නේ නැහැ කියන එක. සංඥාවෙහි කලකිරෙයි කියන්නේ මමත්වෙන් ගන්නෙ නැහැ කියන එක මතක තියාගන්න. සංකාරයේහි මමත්වෙන් ගන්නෙ නැහැ. විඥානයේහි මමත්වෙන් කලකිරෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර. එතන සූප වෙනකොට පස්ස තමයි අර පස්ස වේදනා සංඥා සංකාර කියලා මේක තියෙන්නේ. දැන් එකතු වෙනවට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියනවා. කලකිරෙනවට උපාදානය නොකර ගැනීම කියලා කියනවා. දැන් නැවතත් ඇසෙන් කනෙන් නාසයට දිවෙන් දිව පිළිවෙන් පිළිවෙලට මේක කලකිරෙන්න ඕන නේද? අනුපස්සී විහෙරති නේද? දැන් මේකට වෙනම ඉරියව්වක් ගන්න ඕනද බලන්න. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු දොරවල් පහ හම්බ වෙනවා. දොරවල් පහට අරමුණු හම්බ වෙනවා. ඒවා උදව්වෙන් පරණ පුද්ගලයෙක් පරණ අතීතය අරගෙන මායම් වෙනවා. මේ දුම්මල වරමාතගත අතරවත් කපුවෙක් වගේ කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් හිංසා විතර්කයෙන් ඒක තමයි පෘථග්ජනයාගේ ලෝකේ ක්‍රියාවලිය පිස්සන් කොටුව කියලා කියන්නේ. සතිමත් පුද්ගලයා තමන් හදාගත්ත මෝඩකම ආපුවාම එකතු නොවෙමින් අතහරින්න සංසිඳවන්න මේ මොහොතේ යොදා ගන්නවා. දැන් එකම සිද්ධියකදී පෘථග්ජනයා ප්‍රමාද වෙනවා ආර්ය පුද්ගලයා අප්‍රමාදය වෙනවා. එකම සිද්ධියේදී පුද්ගලයා අසීයෙන් කටයුතු කරනවා පෘථග්ජනයා සිහියෙන් පුද්ගලයා සතියෙන් කටයුතු කරනවා. එක්කෙනෙක් සතර හදනවා අනිත් කෙනෙක් සංසිඳවනවා. බාහිර වැඩක්ද තියෙන තමන්ගේ වැඩක් නේ. මෙන්න මේ පාර ගන්න කියන එකනේ බුදුන් වහන්සේලා වදාරලා තිබෙන්නේ. බුදු මග. උපසම සුඛය. එකතු වීමෙන් හට ගන්න දුක්ඛය, සැප දුක් උපේක්ෂා වේදනා විඳින එක සංසිඳීමෙන් තියෙනවා තවත් එහාට ලෞතුරු කියලා. අර මම පෙන්නන්නේ හිසේ රදේම නම් දුකක් නම් හිසේ රදේ නැති එකම නේද සැප කියලා. මේ කාරණේ තේරුම් ගන්න වෙනවා. එතකොට කලකිරීමෙන් නැත්නම් නොඇලීම සිද්ධ වෙනවා. නොඇල්මෙන් මොකද වෙන්නේ? මිදෙන්න පටන් ගන්නවා. මිදෙනකොට Tamanට මිදෙනවා කියලා තේරෙනවා. ඇතුළතින් කොටස එන්නේ නැතුවම අනාගතේ හැදෙන්නේ නැතුවම ඇතුළතින් අනාගතයට තිබෙන්නේ නැත්නම් ආයේ එන්නේ නැතුවම Taman ඒකෙන් මිදලා කියලා තේරෙනවා. දැන් මේක තවත් තැනක පෙන්නනවා දාපු දර වලින් ඇවිලෙනවා
දර දාන්න නැත්නම් ආදාපු දර ඉවර වෙනකොට ගින්න නෙවෙනවයි කියලා. අර දර දාන්න නැහැ කියන එකේ තේරුම අනාගතයට තියන්නේ නැහැ. එහෙනම් අතීතයේ ඇවිදින් ඉවර වෙනවා අනාගතයට නොතෙබීමෙන් නිමා වෙනවා. දැන් මේක තමයි සෝවාන් සිට රහත් දක්වාම කෙනෙකුට කරන්න තියෙන භාවනාව. අනුපස්සී විහෙරති නැවත නැවතත් මේක සිත හදන දහමක් කියන්නේ ඒකනේ. අදාළ කරුණ තේරුම් ගන්න කෙනෙකුට සත්පුරුෂ ආශ්‍රය අවශ්‍ය වෙනවා. මේ කරුණ පැහැදිලි කිරීම සද්ධර්ම දේශනය සහ සද්ධර්ම ශ්‍රවණය වශයෙන් තමන්ට එකතු වෙනවා. දැන් තමන් මෙතෙක් සංසාරයේ ආගමන අනුසෝතගාමී සතර හදන පාර කියලා තේරෙනවා. දැන් අපි මේ පාරේ ගිහින් බෑ කියලා තේරෙනවා. මේක තමයි බුදු සසුනේ භික්ෂු භාවයට, භික්ෂුණී භාවයට, උපාසක භාවයට, උපාසිකා භාවයට පැමිණෙනවා කියන ඇත්ත తত্ত্বය. ආපහු යන්න ලෑස්ති වෙනවා. පටිසෝතගාමී වෙනවා. දැන් අනුගමනය කරන් පස්සේ අවසන් ප්‍රතිඵලයක් මේකේ කියලා තියෙනවා ඕන කෙනෙකුට. මිදෙනවායි කියලා Tamanට මිදුණු බව දැනෙනවා. ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් උපදින්න නැත්නම් නෑ කියලා දකිනවනේ. එතකොට අර බාහිර කාරණා ලෝකේ තිබුණාට Taman කලබල වෙන තැනක නෑ. Taman සංසිඳිලා. එතෙක්කල් ආපසු යන මාර්ගයේ කරන ක්‍රියාවට තමයි මේ බඹසර හැසිරීම කියලා කියන්නේ. දැන් කතං කරණීයං කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්ත යති පජානාති නෝනින් දැනගන්නවලු. අර නැවත හට ගැනීම ෂය වුණා ජාතිය සේවිය. එහෙනම් ඒ ෂය කරන එක තමයි බඹසර වාසය. බඹසර ආයේ බඹසර වාසන දෙයක් නැහැ. බඹසර වාස නිමාවිය. කළ යුතු සියල්ල අවසానයි. කතං කරණීයං වෙනත් කළ යුතු දෙයක් නැත. දැනගනි. මේ තමයි ဒုတိ ය අසුතවන්ත සූත්‍රය තුල පවතිනා වූ සිත පෘථග්ජනයා සිතරේදී මමකට ගත්ත මුලාවෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල න්‍යාය සිත තුල නැත්නම් ඇස තුල කන තුල නාසය තුල අනුසෝත සහ පටිසෝතගාමී වශයෙන් අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනී ප්‍රතිපදාවට ලබාගත් ජීවිතයේ එන්නට සියුම් ඥානයක් ඇති කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා එක්කින සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මදේශනාවෙහි අනුග්‍රහක බවතුන් මෙන්න මේ විදිහේ ප්‍රාර්ථනයක් තමයි කරලා තියෙන්නේ. ආරාධනයේ අසුතවන්ත සූත්‍රය ඇසුරින් දේශනාවක් අරමුණ ගම්පල වැලිගල්ල උඩාලුදෙනිය ග්‍රාමයේ පදිංචිව සිට පරලෝ සැපත් සේනක අතුල තේජ පියාණන්ට පින් පැමිණවීමටත් ගඩලාදෙනියේ පදිංචිව සිටි පරලෝ සැපත් රාජගුරුගේ පද්මසිරි පියාණන් ඇතුළු පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණීම පිණිසත් පින් පැමිණීමට පෙර මම කියනවා උන්ට කළගුණ සැලීම පිණිසත් කියන උපහාර පිණිසත් කියන එක. දෙවනුව අවශ්‍ය නම් පින් පැමිණීම පිණිසත් මේ උතුම් ධර්මයේ දානය සිදු කරන ලබන අතර මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් ඒ සෑම සියලු දිනාට අනුමෝදන් වී භවගාමී ජීවිතයේ සුවපත් වී සසර කෙලවර කරගෙන උතුම් නිර්වාණ සුවයෙන් සාක්ෂාත් කරගන්නට මං පාදා ගනිත්වා. එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ නොකල කියලා තියෙනවා. නොකල නම් ශ්‍රවණය කරන්න වෙනවා. ලෝකවාසී සියලු පින්වතුන්ට මෙම නොකල අයටත් මේ ධර්ම දානයේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියලා තිබෙන්නේ. නමුත් මම නම් ඉතින් ධර්මස් අනුමෝදනය කියන එක සාමාන්‍යයෙන් දැනගෙන සතුටු වීම කියන එකනේ. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා කිරීමෙන් තුලින් තමයි දැනගන්නේ. එතකොට තමයි අනුමෝදනය සිදු වෙන්නේ. ඒ අනුමෝදනය කියන පදේ ගන්න දැනගෙන සතුටු වීම. දන්නේ නැති කෙනෙකුට කිසිම සතුටක් ඒකෙන් ලැබෙන්නේ නැහැ කියන එක. එබැවින් මේ ගැඹුරු ධර්ම දේශනාව දේශනා කරවා ගැනීම තුළ ධර්ම දානෙන් ජනිතානි සංසයන් පරලොස්සපත් ඥාතීන්ට හිතසුව පිණිස වේවා. අනුග්‍රහක බෞතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාට මේ අසෝතවන්ත භාවය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ කතං කරණියං නාපරං ඉත්තත්තා එක යුතු සියල්ල අවසానයි. දැන් අමා මහ නිවන කියන තැනටපත් වෙන මං විවර කරගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං